समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदः ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි රිලැක්ස් නාලිකාව ඔස්සේ ලෝකයේ පුරා විසිරවා හරින ධර්මදේශනා රාශියෙන් තවත් එක් ධර්මදේශනාවක් සඳහා පින්බර දායකත්වය කුරුණෑගල අලකොළ දෙනිය නිල්දිය සෙවණෙහි පදිංචි එස්.ඒ. විජේරත්න මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වය දරලා තියෙනවා. අරමුණ 2018 නොවැම්බර් 30 වෙනි දින පරලෝ සැපත් එස්.ඒ. බණ්ඩාර මැණිකේ ආදරණීය සහෝදරියට 2014 මේ 26 වෙනි දින පරලෝ සැපත් වූ ටී.එම්. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන්ට 2000 අගෝස්තු 24 වෙනි දින පරලෝ සැපත් වූ එස්.ඒ. පොඩි මැණිකේ ආදරණීය සහෝදරියට 1994 ඔක්තෝබර් 20 වෙනි දින පරලෝ සැපත් එස්.ඒ. රංහාමි ආදරණීය පියාණන්ට 2019 මේ 11 වන දින පරලෝ සැපත් වූ පී.ඒ.පී. බණ්ඩාර ආදරණීය සහෝදරයාට 2021 ජූනි 23 වෙනි දින පරලෝ සැපත් වූ ගුරු මෑණියන් වන මුතුමැණිකේ මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. අපවත් වී වදාළ පූජ්‍යපාද තලාකොළ වැවේ විමලකිත් හිමිපාණන් වහන්සේට සහ දෙපාර්ශ්වයේම නමින් ගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට සහ අසල්වාසී සැමට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ උතුම් කුසලය හේතු වේවා. නොවැම්බර් මාස 14 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු එස්.ඒ. චන්ද්‍රසෝම ආදරණීය සහෝදරයාට නොවැම්බර් 19 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු එස්.ඒ. විජේරත්න මැණිකේ මහත්මියට උතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් ගාම්භීර ධර්මයේ සරල ආකාරයෙන් යලි යලි දේශනා කිරීමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ දායකත්වයේ දරණ මහත්මිය ඇතුළු සෑම සියලු දෙනාට නිවන් මඟ පූර්ණිය වේවා. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසීම ලැබේවා. සියලු ලෝක සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඊටාත්ම හොඳ වටිනා ප්‍රාර්ථනාවන් රාශියක් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අරමුණින් ධර්ම දානමය පින්කමක් හැටියට රිලැක්ස් නාලිකාව ඔස්සේ ලෝකයේ පුරා විසිරවා හරින ධර්ම දේශනාව. ඒ සඳහා මම තෝරගත්ත සංයුක්ත නිකායේ සගත වග්ගයේ දෙවෙනි සූත්‍රය නිමෝක්ඛ සූත්‍රය. එක් අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, නිදුකාණනි, ඔබ වහන්සේ අපගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය දන්නාක්ෂේක්ද? දේවතාවෙක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, නිදුකාණනි, ඔබ වහන්සේ අපගේ නිමෝක්ඛය, පාමොක්ඛය හා විවේකය දන්නාසේක්ද? බුදුරජාණන් වහන්සේ දේවතාවට උත්තර දෙනවා, එවත්නි, මම සත්‍යයන්ගේ
නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය මම දන්නවා. ආයත් නැවත අහනවා දේවතාවා නිදුකාණෙනි ඔබ වහන්සේ අපගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය දන්නේ කොහොමද? අන බුදුරජාණන් වහන්සේ දේවතාවට උත්තර දෙනවා එවත්නි ආසාව සහිත භවය නැති කිරීමෙන්ද සංඥා විඥාන නැති කිරීමෙන්ද වේදනා නිරෝධයෙන් හා වේදනා සංසිඳීමෙන් මම සත්‍යයන්ගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය දේශනා කරනවා. මොකද්ද? එසර නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. නිමෝක්ඛය කියන්නේ සතර මාර්ගවලට සෝවාන් මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරහත් මාර්ග. ඒකටයි නිමෝක්ඛ කියලා කියන්නේ. පාමොක්ඛ කියලා කියනවා. ඒ තමයි සෝවාන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල. විවේකය ඒ නිවනයි. ඒතර නිමෝක්ඛය කියන්නේ මාර්ග 4. පාමොක්ඛය කියලා කියන්නේ ඵල 4. විවේකය කියන්නේ නිවන. දැන් දේවතාව ඇහුවේ නිදුකාණෙනි ඔබ වහන්සේ අපගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය දන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම සත්‍යයන්ගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය මම දන්නවා. නිදුකාණෙනි ඔබ වහන්සේ මේ සත්‍යයන්ගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය කොහොමද දන්නේ? අන්න දේශනා කරනවා. එවත්නි ආසාව සහිත භවය නැති කිරීමෙන් සංඥා විඥාන නැති කිරීමෙන් නැති කරනවා කියන්නේ ආයි නොහට ගන්න තැනටපත් කිරීම. සංඥා විඥාන නැති කිරීමෙන් හා වේදනා නිරෝධයෙන් වේදනා සංසිඳීමෙන් මම සත්‍යයන්ගේ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය මම දේශනා කරනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල. ඒ නිමෝක්ඛය, පාමොක්ඛය, විවේකය නිවනයි. ටිකක් ගැඹුරුයි. හැබැයි හොඳට සවන් දෙන්න. හොඳට සිත එක්තෙන් කරගෙන බණ අහන්න. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගැඹීරයි. හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ තන්පත් සිතක්, සමාධිමත් සිතක්, අරමුණේ හොඳට රඳවා ගත හැකි සිතක්. එතකොට මනස එක්තෙන්, මනස තන්පත්, ධර්මයේ හොඳට මනසට වැටහෙනවා. එහෙනම් ආසාව සහිත භවය නැති කිරීමෙන්. මොකක්ද ආසාව කිව්වේ? ආසාව කිව්වේ තණ්හාවට. ආසාව කිව්වේ තෘෂ්ණාවට. ආසාව සහිත භවය නැති කිරීමෙන්. ତොර භවය කිව්වේ මොකක්ද? තුන් භවය. කාම භව, රූප භව, අරූප භව. තුන් භවය. තොර තෘෂ්ණාව නැති කිරීමෙන් ওই භව තුනෙන් එකකවත් කෙනෙක් දර්ශනය වෙන්නේ නැහැ. මොකක් නැති කිරීමෙන්? තෘෂ්ණාව නැති කිරීමෙන්. ආසාව සහිත භවය නැහැ. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා ඉතාම කෙටියෙන් කියන්නේ. එයි දේවතාව ඇහුවෙත් කෙටියෙන්නේ. ඒක කෙටියෙන් උත්තර දෙනවා. ආසාව සහිත භවය නැති කිරීමෙන්. එහෙනම් තෘෂ්ණාවත් එක්කයි බැඳිලා තියෙන්නේ භවය. කාම භවයට බැඳිලා තියෙන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයිද කියලා හොඳට බලන්න. ඇයි? කාමාවචර කුසල් කරන්නේ කාම ලෝකයේ උපදින්නට ඕනකම නිසා. රූපාවචර කුසල් කරන්නේ රූප භවයක ප්‍රතිසන්දි ගන්න තියෙන ආසාව නිසා.
අරූපාවචර කුසල් කරන්නේ අරූප තලයක ප්‍රතිසන්දි ගන්න තියෙන ආසාව නිසා නැද්ද? එතකොට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආසාව නැති කිව. ආසාව නැති කිරීමෙන්. ඒතර ආසාව නැති කරන්න ඕනේ. ආසාව සහිතව පවතිනා වූ භවය නැති කරන්න. එතකොට ආසාවෙන් තොර වෙන්න ඕනේ. ආසාව නැති කිරීම. එහෙනම් කාමාවචර කුසල් කමන්නේ කාමාවචර කුසල් කරන්න. හැබැයි ප්‍රාර්ථනා කරන්න නිවන. ඒතකොට තණ්හාව කාමාවචර ලෝකවල පහල කරන්න. මොකද අකුසලුත් තියෙනවනේ. අකුසල් මොනවාද? ඒත් දන්නවා පස්පව් දස අකුසල්. ඒවා දන්නවා. ඒතර අකුසල් කරන්නේ ඇයි? තමගේ ජීවිතය පවත්වන්න තියෙන ඕනකම නිසා. ගෙවල් දොරවල් වලට ඇලුම් කරනවා, ආස කරනවා, ප්‍රිය කරනවා. ඉඩකඩම් වලට ඇලුම් කරනවා, ආස කරනවා, ප්‍රිය කරනවා. යාන වාහන වලට ඇලුම් කරනවා, ආස කරනවා, ප්‍රිය කරනවා. මිල මුදල් වලට ඇලුම් කරනවා, ආස කරනවා, ප්‍රිය කරනවා. රන් රිදී මුතු මැණික් වලට ආස කරනවා, ප්‍රිය කරනවා, ඇලුම් කරමි. ඇලුම් කරනවා. අබුදරුවන්ට ආස කරනවා, ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. තර ආසාව සහිතව පවතිනා වූ භවය නැති කරන්න කියනවා. ඒ ආසාවත් එක්ක නෙමෙයිද ওই භවය පවතින්නේ. එහෙනම් ආසාව ඇති වෙන තැන් වලින් අපි සිත අයින් කර ගන්න ඕනද නැද්ද? ඒකට කිව්වේ වස්තුකාම. මම දැන් කියපු කරුණු ඇවිල්ලා වස්තුකාම. කාම කියන්නේ කැමැති වස්තු. ඒතකොට වස්තු වලට කැමැති තාක්කල් එතන ආසාව. ගෙවල් දොරවල් වලට ආසාව. ඉඩකඩම් වලට ආසාව. යාන වාහන වලට ආසාව. මිල මුදල් වලට ආසාව. රන් රිදී මුතු මැණික් වලට ආසාව. අබුදරුවන්ට ආසාව. එතකොට එහෙනම් ආසාව නැති කළොත් භවය නැති වෙනවා. ආසාව තියෙන තාක්කල් භවයක් හදනවා. දැන් ඒ කාම වස්තුන්ට ආස කරන තාක්කල්, ඇලුම් කරන තාක්කල්, ප්‍රිය කරන තාක්කල් නැවත භවයක් හැදෙනවා. ඒ කාමාවචරය. ඒතර කාමාවචර සුගති 7යි දුගති 4යි. සුගති 7 දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකය. දුගති 4 නිරය, තිරිසන්, പ്രേත, අසුර. ඔය කාම වස්තු වලට ඇලුම් කිරීම නිසා කොහේ යනවද කියලා කියන්න බෑ. ඒතර සමහර අය දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තුව කුසල් කරනවා. ඒ භව තණ්හාව, භවයට තියෙන ආසාව. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී දේවතාවට කියන්නේ ඒ ආසාව සහිත තියෙන භවය. ඒතර ආසාව නැති කරන්න. ආසාව තියනවා නම් තමයි භවය තියෙන්නේ. ඒතර භවය නැති කරන්න නම් ආසාව නැති කරන්න ඕනේ. ආසාවත් එක්ක පවතින භවය නැති කිරීම. ඒතර එහෙනම් ආසාව නැති කරොත් භවය, ආසාව කියන්නේ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තෘෂ්ණාව කියන්නේ ආසාව, හේවත් ඇල්ම, කැමැත්ත, ඕනකම. දැන් අර මම මුලින් සඳහන් කළ කරුණු ටිකට ආසයි, ඇලුම් කරනවා, ප්‍රිය කරනවා, නැවත නැවත ඕනි. දැන් එතකොට තෘෂ්ණාව එතන උපදින්නේ නැද්ද? ගෙවල් දොරවල් පිළිබඳව නැවත නැවත සිහි කරන්න, නැවත නැවත මතක් කරන්න, නැවත නැවත කල්පනා කරන්න ගියාම ආසාව වැඩෙනවද නැද්ද? වැඩෙනවා. ඉඩකඩම් පිළිබඳව නැවත නැවත කල්පනා කරන්න ගියාම, ඒ පිළිබඳව හිතන්න, ඒ පිළිබඳව විමසන්න ගියාම ආසාව වැඩෙනවද? වැඩෙනවා. යාන වාහන පිළිබඳව නැවත නැවත හිතන්න, කල්පනා කරන්න, ඒ පිළිබඳව සොයන්න ආසාව වැඩෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවතාවට ආසාව නැති කරන්න ඕන. එතකොටයි භවය නැති වෙන්නේ. ඒ නැති තාක්කල් භවයක් හැදෙනවා. මිල මුදල්. ඒ පිළිබඳව කල්පනා කරන්න, හිතන්න, ඒ පිළිබඳව සොයන්න ආසාව වැඩෙනවා. බලන්න හොඳට කල්පනා කරලා නැද්ද කියලා. ආසාව වැඩෙනවා.
රන් රිදී මුතු මැණික් පිළිබඳව නැවත නැවත හිතන්න කල්පනා කරන්න සොයන්න ගියාම මොකද වෙන්නේ? ආසාව වැඩෙනවා. අඹ දරුවෝ පිළිබඳව නැවත නැවත හොයන්න කල්පනා කරන්න විමසන්න ගියාම මොකද්ද වෙඩින්නේ? ආසාව වැඩෙනවා. එතකොට ආසාව වැඩෙනකොට උප්පත්තිය තියෙනවද? තියෙනවා. එයි ආසාව ඇතුව යම් කිසි කෙනෙක් පරලව යනවා නම් එයාට නියත වශයෙන්ම උපතක් තියෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. හේතු සාධක ඇතුව පෙන්වලා දුන්නා. ඒකට නිදර්ශන අනන්ත අප්‍රමාණ දුන්නා. 550 ජාතක පොත ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒ අතීත භවවල නැවත නැවත ඒ සසරට වැටිච්ච ආකාරයන් 550කින් දේශනා කළා තියෙනවනේ. පැහැදිලි කරලා දීලා තියෙනවානේ. ඒ සියලු විස්තර සහිතව. එහෙනම් අපිට නැවත උපතක් තියෙනවා. ඒකම විතරක් නෙමෙයි අපිට තේරුම් ගන්න මේ ලෝකයේ දිහා බලපුවාම අපිට ඕන තරම් තේරෙනවා නානත් කාය. සෑම කෙනෙක්ගේම කය එක සමාන නෙමෙයි. අන සියලුම දෙනාගේම ශරීරවල එක සමාන නම් යම් කිසි කෙනෙක්ගේ යම් බලධාරියෙකුගේ නිර්මාණයක් කියලා ගන්න පුළුවන්. කෙනෙකුට කෙනෙක් වෙනස්. සෑම කෙනෙකුටම වෙනස්. කෙනෙකුට කෙනෙක් වෙනස්. එක්කසෝපන් නිවුණු දරුවන්ගේ රූපය ඒ ඉන්ද්‍රියන් එක සමාන වුණත් එක වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇඟිලි මාක් ෆින්ගර් මාක්. ඒ තමන්ගේ මාපට ඇඟිලි සලකුණ තවත් ලෝකේ කිසිම කෙනෙක්ගේ ඇඟිලි සලකුණට සමාන වෙන්නේ නැහැ. ඒක දන්න හොඳට විද්‍යාව දන්නවා. ඒ තමයි යම් කිසි සතුරෙක් අඳුර ගන්න පුළුවන් හොඳම ක්‍රමය. අදටත් තියෙන හොඳම ක්‍රමය. මොකද ඒ ඇඟිලි සලකුණ තවත් ලෝකේ කිසිම පුච්චලයකගේ ඒ ඇඟිලි සලකුණට සමාන වෙන්නේ. එහෙනම් එක්කසෝපන් නියුණු දරුවන්ගේ අනිත් රූප සම්පatti රූපයෙන් ගත්තාම අපිට අඳුරන්න බෑ මෙයා කවුද අනිත් එක්කෙනා කවුද කියලා. ඒ තරම්ම සමානයි. නමුත් මාපට ඇඟිලි සලකුණ වෙනස්. ඇයි අර සිතේ ස්වභාවය අනුව තමයි ඒ රූප කලාප වෙනස් කරේ. ඒ දෙදෙනාගේ සිතුවිලි වෙනස්. එකම සිතුවිල්ලද හටගන්නේ දෙන්නට. නෑ සිතුවිලි වෙනස්. ඒ වෙනස් සිතුවිලි නිසා තමයි අර රූප වෙනස්. එහෙනම් උපතක් තියෙනවද? තියෙන උපතක්. එහෙනම් උපත තියෙන්නේ ආසාව නිසා නෙමෙයිද? තෘෂ්ණාව නිසා නෙමෙයිද? ඇලීම නිසා නෙමෙයිද? ඇලීම නිසා කියන කාරණේයි තථාගතයන් වහන්සේ අපට පෙන්වලා දෙන්නේ. එහෙනම් ආසාව සහිත භවය නැති කරන්න. ආසාව නැති කිරීමෙන් භවය නැති කරනවා. ආසාව තියෙන තාක්කල් භවයක් හදනවා. අපි කැමති කාම භවයට නම් ඒ සඳහා අපි කුසල් කරනවා. ඒ පිළිබඳව නොදන්න පුච්චලයා අකුසල් කරනවා. ඒතර අකුසල් කරන පුච්චලයට නිරය තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ උරුමයි. අර අනාගත භවයක් තියෙනවා කියන ඒ විශ්වාසය ඒ දර්ශනය උඩ එයා කාමාවචර කුසල් කරනවා කාම ලෝකවල උපදින්න. එතනත් ආසාව. ඒකට තියෙන ආසාව නිසා. යමෙක් ධ්‍යාන වඩනවා රූපාවචර ධ්‍යාන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න තියෙන ආසාව නිසා. නැත්නම් ධ්‍යාන වඩන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න තියෙන ආසාව නිසා තමයි රූපාවචර ධ්‍යාන වඩන්නේ. අරූපාවචර ධ්‍යානයක් වඩනවා නම් යම් කිසි කෙනෙක් අරූපාවචර ධ්‍යානයක් යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ අරූප තලයක උපදින්නට තියෙන ආසාව නිසා නෙමෙයිද? එහෙනම් එතකොට මේ තෘෂ්ණාව හේවත් ආසාව හේවත් ඇල්ම හේවත් කැමැත්ත නිසා ඒ තුන් භවයේ පහළ වෙනවද නැත්? පහළ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ තමයි ආසා රහිත භවය නැති කරන්න පුළුවන්. ආසා රහිත නම් ඒ කියන්නේ තෘෂ්ණාව නැත්තම්. තෘෂ්ණාව තියෙන තාක්කල් මේ තුන් භවයෙන් එකක් නියත වශයෙන්ම හදනවා. ඒ සඳහා අකුසල් කරනවා. දර කාමාවචර වල දිව්‍ය ලෝකය මනුස්ස ලෝකයේ සුගති. ඒ සඳහා කුසල්. නිරය තිරිසන් ලෝකයේ പ്രേත ලෝකයේ අකුසල්. ඉතින් අපේ සිත හැසිරෙනවා නේ දෙපැත්තටම. බලන්නකො නැද්ද කියලා. හොඳ පැත්තටම විතරද අපේ සිත හැසිරෙන්නේ.
නෑ නරක පැත්තටත් හැසිරෙනවා. තමන්ගේ උවමනාවෙන් හෝ තවත් කෙනෙක්ගේ මෙහෙයීමෙන් හරි සිත නරක පැත්තට යනවා. අසත්පුරුෂ ආශ්‍රය නිසා, පාප මිත්‍ර සේවනය නිසා සිත අකුසල පැත්තට යනවා. ඒ අනුව වචනයෙන් කර්ම කරනවා, කයින් කර්ම කරනවා. ඒතර දුගති. දැන් දේවතාවට කියනවා ආසාව නැති කිරීම, භවය නැති කරන්න. එහෙනම් අර වස්තුකාම වලට තියෙන ආසාව මොකද කරන්නේ? අයින් කරන්න වෙනවා. ඇයි අපි අයින් කරන්නේ? ඔය එකක්වත් ගෙනියන්නත් බෑනේ. ඒ හේතුව හින්දාම නෙමෙයි. අපිට නැවත මේ දුක් සහිත භවයක් හදන හින්දා අපි ඒ ආසාව අයින් කරගන්නේ. ගෙනියන්න බැරි හින්දාම නෙමෙයි. ඒක අපි දන්නවා. ඒක අපිට පැහැදිලි. මේකක්වත් ගෙනියන්න බෑ කියන එක. භෞතික සම්පත්. හැබැයි අපිට ඒවට නැවත නැවත ආසා සහිත සිතක් එනවා. ඒ උපකරණ ඔය තීච්ඡාවේ වස්තුකාම අපේ සිත අයින් කරගන්නවා. ඒ ඇලෙන සිත නැවත නැවත ඒවා සොයන සිත අයින් කරගන්නවා. එතකොට ආසාව රහිතයි. ආසාව රහිත නම් භවයක් නැහැ. කියන්නේ තෘෂ්ණාව නැත්තම් භවයක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ තෘෂ්ණාව ආසාව ඇල්ම තියෙන තාක්කල් භවයක් හදනවා. එහෙනම් ඒ උපකරණ නිසා අපේ සිත කෙලසෙන ආකාරයක් දැනගන්න, දැකගන්න. ඒ වස්තු වලට ඇලොම් කිරීම නිසා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවට ඇලොම් කරන නිසා, ආස කරන නිසා අපේ සිත අපිරිසිදු වෙනවද, පිරිසිදු වෙනවද? හොඳට බලන්න. සිත අපිරිසිදු වෙනවා. ලෝභය එනවා. ඒවා නැති තැන ද්වේෂය එනවා. එතකොට මේ ලෝභයටයි ද්වේෂයටයි සිත තුළ ලගින්න, හොඳට පැතිරෙන්න, එයාලට ලැබුම් ගන්න ඉඩ සලසලා දෙන්නේ මෝහයයි. මෝහයවත් අවිද්‍යාවයි, මුලාවයි, රැවටීමයි. නොදන්නාකම, අනවබෝධය නිසා ලෝභයටයි ද්වේෂයටයි හොඳට සිත තුළ ලගින්න ඉඩ සලසලා දෙනවා. ඒ මෝහයයි. එහෙනම් ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. එතකොට ඒ බාහිර වස්තු නිසා, හරි වස්තුකාම නිසා ක්ලේශකාම. ක්ලේශ කියන්නේ කෙලසෙනවා. කොහෙද කෙලසෙන්නේ? තමන්ගේ සිත. මොනවැන්ද කෙලසෙන්නේ? ආසාවෙන්, අමනාපෙන්, මෝහය, මුලාවෙන්, මානෙන්, වැරදි දැකීමෙන්, දිට්ඨියෙන්, විචිකිච්ඡාව, සැකයෙන්, තීන මිද්‍ය, අලසකම, කම්මැලිකම, උද්ධච්ච, සිත වහ වික්ෂිප්ත වීමෙන් සිත අපිරිසිදු වෙනවා, කෙලසෙනවා. අහිරික අනෝතප්ප, ලැජ්ජ නැහැ, බය නැහැ. මේ සිතුවිලි වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්න ලැජ්ජාවක් නැහැ. එයි මේ සිත කෙලසිලා, මේ සිත අපිරිසිදු වෙලා, මේ සිත දූෂ්‍ය වෙලා. ඒක දකින්නේ ඔහේ ඉඩ දීලා තියෙනවා. ඒ තමයි ලැජ්ජාවක් නැහැ කිව්වේ. බයක් නැහැ කිව්වේ. ඒ වෙන සිද්ධ වෙන්නේ පාපනේ. දැන් පාපයට ලැජ්ජයි, පාපයට බයයි කියලා කියන්නේ අහිරික අනෝතප්ප. හිරියොතප්ප කියන්නේ ලැජ්ජ බය. අහිරික අනෝතප්ප කියන්නේ ලැජ්ජ නැහැ, බය නැහැ. ලැජ්ජ වෙන්න ඕනේ මෙන්න මේ කෙලෙස් ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නවටයි ලැජ්ජ වෙන්න ඕනේ. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච. මෙන්න මේවට සිත තුළ ඕන විදියට පැතිරෙන්න, ඕන විදියට ක්‍රියාත්මක වෙන්න, ඕන විදියට ලගින්න ඉඩ දීලා ඔහේ බලන් ඉන්නවා. ඒකටයි ලැජ්ජ වෙන්න ඕනේ. ඒකටයි බය වෙන්න ඕනේ. එයි ඒ කෙලෙස් නිසා, ඒ කෙලසීම නිසා, ඒ අපිරිසිදු වීම නිසා තමයි සත්‍ය දුගතියට දාන්නේ. එහෙනම් ලැජ්ජ වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ මොනවා වලටද? ඒ කෙලෙස් සිත තුළ ක්‍රියාත්මක වෙනවට ඒකටයි ලැජ්ජ වෙන්න ඕනේ. එහෙනම් වස්තු නිසා ක්ලේශකාම. වස්තුකාම, වස්තු වලට කැමති, ඒ නිසා සිත තුළ ක්ලේශකාම. ඒතර කෙලෙස් වලට කැමති. ලෝකෙ වැඩි දෙනෙක්. නිවැරදිව අවබෝධ කරගත්ත, පැහැදිලි කරගත්ත, පිරිසිදු කරගත්ත කෙනා නම්, සම්මා දිට්ඨියට ආපු කෙනා නම් ඔය කෙලෙස් එකින් එක අයින් කරනවා. එකින් එක අයින් කරනවා. දකින්නවා, අයින් කරනවා. බලනවා, හොයනවා, පරීක්ෂා කරනවා, අයින් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි ක්‍රමයක් ඒකයි. බලන්න, හොයන්න, පරීක්ෂා කරන්න, නරක නම් අයින් කරන්න. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොටත් එහෙමනේ කරන්නේ. යම්කිසි පුච්චලයේ පිළිබඳව හොයනවා, බලනවා, පරීක්ෂා කරනවා, නරක නම් අපි අයින් කරනවා.
ඉතින් ඒ වගේ බලන්නකො මේ සිතේ තියෙන ඒවා. ලෝභය හොඳ එකක් නෙමෙයි. ද්වේෂය හොඳ එකක් නෙමෙයි. මෝහය හොඳ එකක් නෙමෙයි. මාන්නය, වැරදි දැකීම, දිට්ඨිය, සැකය හොඳ ඒවා නෙමෙයි. එහෙනම් විමසන්න, කල්පනා කරන්න, හොයන්න, බලන්න, පරීක්ෂා කරන්න, හොඳ නැත්නම් අයින් කරන්න. අර සමාජයේ පුච්චලේ අයින් කරුවට ගැටලුවක් නැහැ. ඒගොල්ලොත් එක්ක ඇසුරු කළත් කමන්නේ, කල්පනාවෙන් ඇසුරු කරන්න පුළුවන්. මේ අභ්‍යන්තරයේ අපිරිසිදු කරන, දෝෂය කරන, කිලිටි කරන අයත් එක්ක තමයි පරිස්සමින් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ. එයි අපේ භවයට දුගති භවයක් හදන්නේ මේක අය. අර බාහිරින් ඉන්න අය වර්තමානයේ යම් හතුරුකමක් කරයි. හැබැයි යාට භවය වෙනස් කරන්න බෑ. හැබැයි මේ සිත තුළ ක්‍රියාත්මක වෙන මේ අකුසල් දහම්, නීවරණ, කෙලෙස් කියන මේ ධර්මතාවයන් අපේ භවය විනාශ කරනවා. තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, නිරයට දානවා. එහෙනම් ආශා සහිත භවය නැති කිරීමෙන්, ආශාව සහිතව පවතිනා වූ භවය නැති කරන්න නම් ආශාවයින් කරන්න. ආශාව කියන්නේ ඇල්ම, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. විභව තණ්හා කිය උච්චේ දිට්ඨි. රූප තණ්හා, රූප වලට ආසයි. ශබ්ද තණ්හා, ශබ්ද වලට ආසයි. මිහිරියවට. ගන්ධ තණ්හා, සුවඳට ආසයි. රස තණ්හා, රසයට ආසයි. පොට්ටබ්බ තණ්හා, පහසට ආසයි. ධම්ම තණ්හා, අරමුණ වලට ආසයි. තථාගතයන් වහන්සේ දේශනා කරන අර දේවතාවට අයින් කරන්න. ආසා සහිත සිත අයින් කරන්න. සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල ලබන්න පුළුවන්ද, බැරිද? පුළුවන්. ତොර දිට්ටි කෙලෙස් වලින් දිට්ටි අයින් වෙනකොට තොර මං කිව්වා ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ටි, විචිකිච්ඡා. තොර දිට්ටි චෛතසිකයම තමයි වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිම් වලට යන්නේ දිට්ටිය හින්දා. ඒක කෙලෙස් නෙමෙයිද ඒක? ඒ කෙලෙස් වලට යන්නේ ආසාව හින්දා නෙමෙයිද? ඒ සිත තුළ සිත කෙලෙසෙන්න, සිත අපිරිසිදු වෙන්න ඉඩ දීලා තියෙන ආසාවල් හින්දා නෙමෙයිද? ආසාවල් හින්දා. නුවණින් දකින්න. ඒ තමයි ප්‍රඥාව. දැන් එහෙනම් ආසා සහිත පවතින භවය. ඒතර ආසාවයින් කරාම බබ ওই ලෝකේ තීච්චාවේ. පව් කරන අයයි, පින් කරන අයත් ඇයි. හැබැයි ඒව తాවකාලිකයි, අනිත්‍යයි, අස්තිරයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන විවේකය, නිමෝක්ඛ, පාමොක්ඛ විවේකය. දේවතාව ඇහුවෙත් ඒකනේ. ඔබ වහන්සේ දන්නවද කියලා? මේ සත්‍යයන්ගේ නිමෝක්ඛය. ඒ කියන්නේ සෝවාන් මාර්ග. ඔව් මම දන්නවා. පාමොක්ඛය. ඒ මාර්ග ඵල. ඔව් මම දන්නවා. විවේකය. ඔව් ඒකත් මම දන්නවා. විවේකය මොකක්ද? නිවන. පාමොක්ඛය මොකක්ද? ඵල හතර. නිමෝක්ඛය මොකක්ද? මාර්ග හතර. දැන් අපි තාම එක මාර්ගයකටවත් ඇවිල්ලාද? ඇවිල්ලා ඉන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි මම නැහැ කියන්නේ. ඉන්නවා. තමන්ටත් එන්න පුළුවන්. උත්සාහ කරන්න. උනන්දු වෙන්න. එහෙනම් ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස ආසව අතහරින්න. පොට්ටබ්බ තණ්හා, පහස අතහරින්න. ධම්ම තණ්හා, අරමුණු වලට තියෙන ආසව අතහරින්න. ඊට පස්සේ කියනවා සංඥා විඥාන නැති කිරීමෙන්ද. ඒ මොකද්ද කියන්නේ? සෝවාන් මාර්ග නැති, සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල. මේ අෂ්ටාර්ය පුච්චල මහා සංඝරත්නය. මෙතනට එන්න නම් ආර්ය කියන්නේ උතුම්. අෂ්ට කිව්වේ අටට. පුච්චල මහා සංඝරත්නය, සංගරුවන. එහෙනම් ඔය අට තුල ඉන්නේ මහා සංඝරත්නය. හැබැයි සංඝරත්නය විතරද මේ? නෑ, උපාසක උපාසිකාවන්ට පුළුවන්. මොකද සම්බුද්ධ ශාසනයේ හිමිකම් තියෙන්නේ භික්ෂු භික්ෂුණීන්ට විතරක් නෙමෙයි. භික්ෂුන්ට විතරක් නෙමෙයි, භික්ෂුණීන්ටත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, උපාසකන් එයාටත් තියෙනවා. උපාසිකාවන්ටත් තියෙනවා. සිව්වණක් පිරිසක් ඉන්නවා. සම්බුද්ධ ශාසනයේ උරුමකම් තියෙන. එහෙනම් තර සංඥා විඥාන නැති කිරීමේ. ඒ මොකක්ද කියන්නේ? දැන් විඥානයේ පැවැත්ම තියෙන තාක්කල් භවයක් හදනවද? ඔව්.
විඥානේ තියෙන තාක්කල් භවයක් හදනවා කියන්නේ. ඒ විඥානේ නීගා භවයට යන්නේ. විඥානේ යන්නෙත් නෑ. ඒ විඥානේ යනවා කිව්වොත් ඒකත් වැරදි. විඥානේ යන්නෙත් නෑ. විඥානය අරමුණක පැටලිච්ච අරමුණක් අරගෙන ඊගා භවයට යන්නේ. ඒකට කියන්නේ කර්ම හා කර්ම නිමිති. ඒ ආරම්මණයක්. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. මේ ආරම්මණය කෙල්ලිච්ච ඒ බලවත් වෙච්ච ආකාරයට අනුව ඒ සිතේ හැසිරිච්ච ස්වභාවය ඊගා ප්‍රතිසන්දි විඥානයක් හදනවා. මෙතන චුත වෙනවත් එක්කම ඊගා භවයේ ප්‍රතිසන්දිය එක චිත්තක්ෂණයයි යන්නේ. මහ වෙලාවක් යන්නේ. මේ ගන්ධබ්බයෝ මනෝකාය වගේ මේ අහසෙන් ගිහිල්ලා මේ පැරෂුට් එකක් වගේ එහෙම නැත්නම් මේ හෙලිකොප්ටරයක් වගේ එහෙම නැත්නම් රොකට් එකක් වගේ ගිහිල්ලා අර එහෙම බහිනව නෙමෙයි. එහෙම එකක් නෑ. එක චිත්තක්ෂණයයි යන්නේ. එයි එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ. සංකාර පත්‍ය විඥාන. තථාගතයන් වහන්සේ දේශනා කරන අතීත භවයට දාලා කරුණු දෙකක්. අවිච්ඡා පත්‍ය සංකාරා. අවිද්‍යාවයි සංස්කාරයි මහණෙනි අතීත භවයට අයිති. සංකාරපච්චය විඥාන. ඒ අතීත භවයේ අවිද්‍යාව නිසා පිළියෙල කරගත්ත සංස්කාර ඒ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. පින් සිතුවිලි, පව් සිතුවිලි, නැත්නම් කුසල කර්ම, අකුසල කර්ම හා අනිච්චාභි ඒ අරූපාවචර ධ්‍යාන. එයින් එක අරමුණක තමයි මනස එල්ලෙන්නේ. එතකොට සංකාරපච්චය විඥාන. එතකොට බහින්න පුළුවන්. බහින්න පුළුවන් නම් විවේකයක් හම්බෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ විවේකයේ කිව්වේ නිවනට. දැන් බැස්සොත් අණ්ඩජ බිත්තරයක් ඇතුලේ හෝ ජලාබුජ මව් කුසක හෝ කුණු කාණු පල් වතුර හෝ ඕපපාතිකව. මෙන්න නැවත භවයකට යන ක්‍රම හතරයි. පස්වෙනි ක්‍රමයක් නැහැ. පස්වෙනි ක්‍රමයක් නැහැ, හතරයි තියෙන්නේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ වශයෙන්, ජලාබුජ වශයෙන්, සංසේදජ වශයෙන්, ඕපපාතික වශයෙන් හෝ තව භවයකට යන්න නම් සංස්කාරයක් එක්ක පැටලිච්ච මනසම තමයි ඕනේ. එක්ක පින්සිතුවිල්ලක පැටලිච්ච මනස, එහෙම නැත්නම් පෞසිතුවිල්ලක පැටලිච්ච මනස, එහෙම නැත්නම් අර ධානාසිතුවිල්ලේ පැටලිච්ච මනස. ඒක අරූපතල හතරෙන් එකක. ආකාශය තුල නම් සිත පැටලෙව්වේ ආකාසඤ්ඤායතනෙ. විඥාණයම අරමුණු කරලා විඥාණය අනන්තයි 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 කියලා විඥාණයම තුලමද විඥාණයම පැටලෙව්වේ විඥානච්ඡායතනෙ. නත්ති කිංචි නත්ති කිංචි නත්ති කිංචි කියලා කිසිවක් නැහැ, කිසිවක් නැහැ, කිසිවක් නැහැ. සම්මුති වශයෙන් ලෝකේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. පරමාර්ථ වශයෙන් මන් දැක්ක දකින්න කිසි දෙයක් නැහැ. හිස් නත්ති කිංචි නත්ති කිංචි නත්ති කිංචි කියලාම අරමුණු කරලා ඒ තුල මනස පැටලෙව්වද අකිඤ්ඤඤ්ඤායතනෙ. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. සම්මුති වශයෙන් ලෝකේ තියෙනවා, පරමාර්ථ වශයෙන් බැලුවොත් නැහැ. පුටුවක් ගමු. සම්මුති වශයෙන් පුටුවක් තියෙනවා. ඔය පුටුව මැෂින් එකකට අල්ලලා කෝටි ප්‍රකෝටි ගානකට කුඩු කරන්න පුළුවන්. ඒ කුඩු ටික අරගෙන භවයේ විසිරලා හැදුවොත් පුටුවක් නැහැ. පුටුව කියන්නේ මනසේ ඇඳගත්ත චිත්‍රයක් විතරයි. ලී කැලි හතරක්, කකුල් හතරක් වශයෙන් ලෑල්ලක් වාඩි වෙන්න එකක්, ඇඳක් හේතු වෙන්න එකක්, එන ටිකක් දාලා හදාගත්ත චිත්‍රයක්. ඒක තියෙන්නේ මනසේ. පුටුව. තේරෙනවද කියන එක? එහෙනම් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. සම්මුති වශයෙන් පුටුවක් තියෙනවා. පරමාර්ථ වශයෙන් බලපෑම ශුන්‍යතාවයක් තියෙන, හිස් ගත යුතු දෙයක් නැහැ. නැත්තොට ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. පරමාර්ථ වශයෙන් නැහැ, සම්මුති වශයෙන් තියෙනවා. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ කිය භාවනා කරලා මනස පටලවනවා. ඒකේ නේව සංඥා ඥා සංඥායතනෙ. අන්න අනිච්ච සංකාරය. ତොර පින්සිතවිල්ලක පැටලෙව්වා, පෞසිතවිල්ලක පැටලෙව්වා මනස. අර ධානාසිතවිල්ලක පැටලෙව්වද දැන් උපතක් තියෙන විවේකයක් නැහැ. තථාගතයන් වහන්සේ මේ දේවතාවට කියන්නේ, "එවත්නි මන් නිමෝක්ඛය දන්නවා.
මම පාමොක්ඛයක් දන්නවා විවේකයක් දන්නවා. දැන් විවේකේ තමයි පෙන්වලා දෙන්නේ. කොහොමද? අර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ක්‍රමානුකූලව මනස අරන් එවිල්ල අරහත් ඵලය ඊට පස්සේ විවේකය නිවන. එහෙනම් ඒතර විඥාණය දැන් එයි මේ අපට විඥාණය නැති කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. විඥාණය නැති කරන්න කියලා දේශනා කරන්නේ ඔකේ ප්‍රවෘත්ති දුකක් නිසා. කොහොමද ඒක තේරුම් ගන්නේ? පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරන්නේ. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කර නොගන්න තාක්කල් මාර්ගඵලයක් ලබන්න බෑ. පටිච්ච සමුප්පාදය තුළමයි මේ සියල්ල තියෙන්නේ. ඒ තුළ සෑම දෙයක්ම අන්තර්ගතයි. පටිච්ච සමුප්පාදයෙන් තොරව දහමක් නැහැ. පටිච්ච සමුප්පාදයට එක්ක ගලපන්න. සම්බන්ධ කරලා බලන්න. දැන් සංකාරපච්චය විඥානං කිව්වා. අවිද්‍යාවයි සංස්කාරයි පෙර භවයේ. අපිට පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. ඒ අනුව අපි සංස්කාර අර කර්ම හැදුවා. ඒ කර්මයක පටලවා ගත්ත මනස වර්තමාන භවයට ආව ජලාබුජ මෞකුසක. දැන් හරිද? දැන් විවේකයක් නම් ඕනේ. ඒ කියන්නේ නිවන නම් ඕනේ. විඥාන නිරෝධය. විඥාණයට පවතින්න බෑ. පවතින තාක්කල් විවේකයක් නැහැ. නිවනක් නැහැ. ඒ තව භවයකට සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඒ සම්බන්ධ කලේ අපි වදන්නවා වර්තමාන භවයේ අපිට ක්‍රියාත්මක වුණේ විඥානපච්චය නාම රූපං. අන නාම රූප දෙකක් වැඩිවීමකට ප්‍රත්‍ය වුණා අර කර්මයක් එක්ක පැටලවපු මනස එවත් විඥානය. දැන් නාම රූපච්චය සලආයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ. ඔන්න දැන් එතකොට විවේකයක් තියෙනවද? නෑනේ. එයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඉතින් දැන් සිතට විවේකද? නෑ. ඒ විවේකේ නැති උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපේක අපි කලේ නෑනේ. විඥානය නැති කරන්න කිව්වනේ. දැන් කොහොමද එතකොට විඥානය නැති කරන්නේ? දැන් පැවැත්ම පෙන්වුවේ දුකයි කියන එක. විඥානයේ පැවැත්ම දුකයි කියන එකයි ඔය පිළිවෙලට අනුව පටිච්ච සමුප්පාදයට එක්ක ගලපලා පෙන්වුවේ. ඔක හොඳට එකින් එක තේරුම් ගන්න. ඊ타මත්ම නිවැරදි, ඊ타මත්ම පිරිසිදු තථාගත දේශනාව තමයි පටිච්ච සමුප්පාදය. අනිත්‍ය පිරිසිදු නැහැ කියන්නේ අනිත්‍ය ශ්‍රේෂ්ඨ යුතුම්. එක ධර්මයක්වත්, එක දහම් පදයක්වත්, එක වචන මාත්‍රයක්වත් අවුරුදු 45ක් පුරාවට දේශනා කරපො එක අකුරක්වත් ඒ සෑම දෙයක්ම සත්‍යයි. පරම සත්‍යයි. එන විඥානය සදාගතයන් වහන්සේ දේශනා කරන විඥාන නැති කරන්න. ඉතින් විඥානය නැති කරන්න බෑනේ, මේක සංස්කාරික පටලවල. හැමතිස්සෙම ඉන්නේ සංස්කාරික පටලවගෙන. එක්ක පින් සිතුවිල්ලක එක්ක පව් සිතුවිල්ලක. එහෙම නැත්නම් අර පැත්තකට වෙලා අර ධානයට සමවදිනවා. දේව සුවයි කියලා ගත්ත එදත් හිටියේ. ඒතර ධාන ලෞකිකයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වන්නේ. ධාන ලෞකිකයි. එහෙනම් එතකොට විඥාණය පැටළුනේ සංස්කාරයක් නම් අපි සංස්කාරයෙන් අයින් කරන්න ඕනේ මනස. ඒතර සංස්කාරයෙන් අයින් කරන්නේ කොහොමද? පින්සිතුවිල්ලක හෝ පෞසිතුවිල්ලක හෝ ධානසිතුවිල්ලක පටලවන්නේ නැතුව අපි මනස ඒකට මොකක්ද හේතු වෙන්නේ? අවිච්ඡා පත්‍ය සංඛාරා. අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියන්නේ දුක දන්නේ. දුකට හේතුව දන්නේ, දුක නැති කිරීම දන්නේ, නැති කිරීමේ මාර්ගය දන්නේ, පෙර භවය දන්නේ, අනාගත භවය දන්නේ. පෙර භවය අනාගත භව කියන දෙකම දන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය දන්නේ අවිද්‍යාව. අවිද්‍යාව. දැන් අවිද්‍යාවට මනසේ අවිද්‍යාවත් එක්ක මනස පැටලිලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි ආශ්‍රව. කාම ආශ්‍රව. අර කාමයන්ට ඇලෙන සිත අය අවිද්‍යාව හින්දා තමයි ඇලෙන්නේ. භව ආශ්‍රව. අර භවයන්ට ඇලෙන්නේ.
රූපාවචර හෝ අරූපාවචර හෝ කාමාවචර හෝ ඒ භවයන්ට ඇලෙන්නේ අවිද්‍යාව නිසා. දිට්ඨි ආශ්‍රව. දිට්ඨි වලට ඇලෙන්නේ වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිීම්, ඒවා විශ්වාස කිරීම. ඒ දිට්ඨි තුනුරුවන්ගෙන් බාහිරව යමක් විශ්වාස කරනවා නම් නියත වශයෙන්ම දිට්ඨි. ඒ දිට්ඨි ආශ්‍රව. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, එනං අවිජ්ජාශ්‍රව. එනං අවිද්‍යාව ආශ්‍රව නැති කරන්න ඕනේ. ආශ්‍රව නැති වෙච්ච දාට තමයි විද්‍යාවට එන්නේ. ඒ තාක්කල් අවිද්‍යාව. ආශ්‍රව කියන්නේ මොකද්ද? ආශ්‍රව කියන්නේ ඇලෙන සිත. අර ඉස්සෙල්ලා කිව්වනේ ආසා සහිත භවය නැති කරන්න කියලා. ආසා සහිතව පවතින භවය ආසාවත් එක්ක පවතින. ඒතර ආසාව නැති කරන්න කිව්වා. එහෙනම් ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ආසා සහිතයි කියන එක. කාමයන්ට ආසයි කාමාශ්‍රව. කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවයෙන් භවයට යන්න ආසයි ඇලෙනවා භවආශ්‍රව. දිට්ඨි වලට ඇලෙනවා විවිධ තැන්වල ගිහිල්ලා විවිධ දේවල් විවිධ ආකාරයේ පිළිගැනීම් ඇදහිීම් ඒ යාඥාවල් විවිධ ආකාරයේ දේවල් කරනවා. ඒ දිට්ඨි ආශ්‍රව. මේ ආශ්‍රවයන් සහ මුලින් නැති වුණ මේ ඇලෙන ස්වභාවය. ඒතර කාමයන්ට ඇලෙන්නෙත් නැහැ, භවයන්ට ඇලෙන්නෙත් නැහැ, දිට්ඨි වලට ඇලෙන්නෙත් නැත්තම් සිත එයාට අවිද්‍යාවක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බෝධියටපත් උනේ මේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරලා ආශ්‍රක්‍ය ශරඥානය ඉපදුවේ. පාන්දර යාමේ මධ්‍යම රාත්‍රී චුති උප්පත්ති ඥානය. හවස් යාමේ පූර්ව නිවාසානුස්මෘති ඥානය. සත්‍යයේ ගමන දැක්කේ පූර්ව නිවාසානුස්මෘති ඥානය. ඒ ගමනට හේතුව දැක්කේ මධ්‍යම රාත්‍රී චුති උප්පත්ති ඥානය. ඒ පැවැත්ම ප්‍රවෘත්තිය නැවැත්වුවේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. පවතින හැටි හා නැති කරන හැටි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ආශ්‍රව අයින් කරගත්තා. චන්දරාගය, ආශ්‍රව, තෘෂ්ණාව ඔක්කොම එක අර්ථයයි තියෙන්නේ. ආශ්‍රව ක්ෂරඥානය. සියලු ආශ්‍රවයන් ශේකලා. එහෙනම් ආශ්‍රවයන් තියෙන තාක්කල් අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක්කල් කර්ම. කර්ම වල පටලනවා මනස උප්පත්ති භවයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේවතාවට කියනවා විඥානය නැති කරන්න. ඒතර විඥානය නැති කරන්න නම් මොකද්ද නැති කරන්න ඕන? කර්ම නැති කරන්න ඕනේ. කර්ම නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නැති කරන්න නම් ආශ්‍රව නැති කරන්න ඕනේ. ආශ්‍රව ක්‍රියාත්මක වෙන තාක්කල් මනසේ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මකයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රව නිසාමයි. එහෙනම් ආශ්‍රව අවිද්‍යාවට උපකාරයි. අවිද්‍යාව ආශ්‍රව වලට උපකාරයි. මේ ධර්මතා දෙක ඕනෝන්ට ප්‍රත්‍යය නිරන්තරයෙන්ම ඇලෙන සතර චන්දරාගයේ යම් තැනක එක දශමයක් හෝ තියෙනවනම් ඒ දශමේ තමයි අවිද්‍යාවත්. ඒ දශමේමයි අවිද්‍යාවත්. එහෙනම් ආශ්‍රව හේවත් චන්දරාගය අයින් කරන්න. එතකොට විද්‍යාව. එහෙනම් විඥානය නැතිකොලොත් විවේකද නැද්ද? ඒ තමයි නිවන. දේවතාවට කියනවා. මොකද්ද? නිමෝක්ක පාමොක්ක විවේක. ඔබ වහන්සේ දන්නවද කියලා? ඔව් මම දන්නවා. කොහොමද දන්නේ ඔබ වහන්සේ? අපගේ නිමෝක්ක පාමොක්ක විවේකේ. ආසාව නැති කිරීමෙන් භවය නැති කිරීම. ඒ වගේම සංඥා විඥාන නැති කිරීම හා වේදනා නිරෝධය. ඒ විවේකයයි. තර මාර්ග ඵලවලට ඇවිල්ලා තියෙන්නේ විවේකයට එනකොට. නිකන් එන්නේ එකපාරටම විවේකයට. අර මාර්ග ඵල සෝවාන් මාර්ග සෝවාන් ඵල එතනට ඇවිල්ලා. සක්‍රුදාගාමි මාර්ග සක්‍රුදාගාමි ඵල එතනට ඇවිල්ලා. අනාගාමි මාර්ග අනාගාමි ඵල අරහත් මාර්ග අරහත් ඵලයට ඇවිල්ලා. එතන ඉඳලා තමයි විවේකය. ඒ චිත්ත විවේකය වර්තමාන භවයේ අවසාන චුතිසිත දක්වා තමයි විවේකය. එතනින් ඉවරයි. ආයි තවත් භවයක් නැහැ. ඒ තමයි නිවන. ක්ලේශ පරිනිර්වාණය
ස්කන්ධ පරිනිර්වාණය. දැන් එහෙනම් විඥානය නැති කරන්න දේවතාවට කියන විඥානය නැති කරන්න. සංඥා නැති කරන්න. මේ සංඥා නැති කරන්න කියන්නේ. සංඥාව තමයි සංඥා නිරෝධයම තමයි නිවන. අපි මේ සංඥාවෙන් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. රූප හඳුනාගන්නේ සංඥාවෙන්. දැන් රූප හඳුනාගත්තාම මොකද වෙන්නේ? හඳුනාගන්නේ සිතින්, සංඥාවෙන් ගන්න. සිතත් එක්ක සම්බන්ධ. දැන් රූපයක් හඳුනාගත්ත ගමන් අපි හඳුනාගන්නේ ඒක ආස්වාද ජනක දෙයක් හැටියට. එහෙම නැත්නම් තමන් අප්‍රිය කරන දෙයක් හැටියට. ඒක ඒ රූපයේ ස්වභාවය අනුව ඒ රූපය ලස්සන නම්, ඒ රූපය දැකුම් කළු නම්, ඒ රූපය සිතට ප්‍රිය නම් මොකක්ද දෙන්නේ? ක්ලේශ පටන් ගන්නවා. මොකද්ද? ආසාව පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝභය. තෘෂ්ණාව පටන් ගන්නවා. ඒක අප්‍රිය නම්, අමනාප නම්, අකමැති නම් ඒ රූපය දේශය පටන් ගන්නවා. අන්න ඒක ක්‍රියාත්මකයි එතන ඉඳලා. ඒතර මොකද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? සංඥාවෙන් අර. ඔය සංඥාවෙන් ගත්ත සියලුම රූප වර්ණ රූපේනේ. ඇහැට මුණ ගැහෙන්නේත් වර්ණ රූපේනේ. රූපයක් මුණ ගැහෙන්නේ වර්ණ රූපේ මුණ ගැහෙන්නේ. ඒතර වර්ණයට තමයි සංඥා කිව්වේ. එහෙනම් ඒ වර්ණය නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, දම් පාට ආදී වශයෙන්. ඒ පාට ගන්නවලා තියෙන ආකාරයට අපේ සිත ඇලෙනවද නැද්ද? ඇලෙනවා. ඇයි ඇලෙන්නේ? නොදන්නකම හින්දා. ඒ සෑම රූපයක්ම ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට දකින්නේ නැත්තේ. ඒ අවිද්‍යාව නිසා. ඔය සංඥාවෙන් රූප සංඥා ඔය හඳුනාගත්ත සෑම රූපයක්ම තියෙනවා නම් මේ ලෝකයේ යම් රූපයක් දැහෙන් දකින්න ඒ සියලුම රූප ශක්තියන් හතරක ක්‍රියාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරේ ක්‍රියාවක්. එහෙම දකින්නේ සංඥාවෙන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේවතාවට කියන සංඥා නිරෝධය. සංඥාව නැති කරන්න. විඥානය නැති කරන්න කිව්වා, සංඥාව නැති කරන්න. අර භව වලට තියෙන ආසාව නැති කරන්න කිව්වා. එතකොට විවේකයේවත් නිවන ලැබෙනවද නැද්ද? හොඳට බලන්න. එන සංඥා නිරෝධය. සංඥාව නැති කරන්න කිව්වා. එහෙනම් රූප වශයෙන් ගන්න එපා, ගන්න සතර මහා ධාතු වශයෙන්. එතකොට සංඥාවක් නැහැ. සංඥාව නැති වෙනවා. රූපයක් වශයෙන් දකින තාක්කල් සංඥාවෙන් ගන්න. ඒකේ වර්ණයට ප්‍රිය කරනවා, ඇලුම් කරනවා, ආශා කරනවා. ශබ්ද සංඥා. ඒ ශබ්දයේ මිහිරි වශයෙන් ගන්න තාක්කල්, අමිහිරි වශයෙන් ගන්න තාක්කල් ආසාවයි තරහවයි එනවා. ලෝභයයි ද්වේෂයයි එනවා. එහෙනම් ඒ ශබ්දය කියන එක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට මනසට දැర్శණය වුණොත් සංඥාවක් නැහැ. එතන සංඥාවක් නැහැ. අනේ සංඥාව නැති කරා. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එතන තියෙන. මොකේද? ශබ්දේ. අපි එහෙම ගන්නෙ ඒ ශබ්දයේ තියෙන ස්වභාවය අපේ මනසට ගන්න. ඒ ශබ්දයේ තියෙන ස්වභාවය මිහිරි, ලස්සන හඬ, මිහිරි හඬ අන්න අපි ගන්න ආසාවෙන්. ඒ අමිහිරි තම අප්‍රියයි දේශයෙන් ගන්න, අමනාපෙන් ගන්න. පො මං ආසනයි හඬවත් අහන්න. එහෙම කියනවා. ඒ හඬ නම් හරි ප්‍රියයි. හරි මිහිරි හඬක් නේක. දැන් ආසාවෙන් අමනාපෙන් නෙමෙයිද දෙකට වෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥාව නැති කරන්න. කොහොමද නැති කරන්නේ? ඒක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එතකොට සංඥාවක් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට මනසට ගත්තා නම් කොයිද සංඥාවක්? නෑ. ගන්ධ සංඥා. ගන්ධ සුවඳ අපි ගන්නවා සංඥාවෙන් ගන්න. සුවඳ නම් සිත ඇලෙනවා. ගඳ නම් අමනාප වෙනවා. දැන් කොහොම ගත්ත හින්දාද එහෙම උනේ? සංඥාවෙන් ගත්ත නිසා. සංඥාවෙන් ගත්තද එක්ක ඇලෙන සිතක්, එක්ක ගැටෙන සිතක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා දැක්කා. ගත්ත මනසට. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එතකොට කො සංඥාව? සංඥාව නැති කරා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා මනසට අනුගත කරගත්තාම
ප්‍රත්‍යක්ෂ කරගත්තාම සංඥා නිරෝධයි සංඥාවක් නැහැ. රස සංඥා. රසය කියන්නේ මොකක්ද? රසය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තමයි. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට ගන්නෙ නැහැ. ඒක රසයක් හැටියට ගන්නවා. ඒ රසය හරි ප්‍රණීතයි. ඒ රසය හරි මිහිරි. ආස්වාදයි රසය විඳිනවා. හොඳට විඳිනවා. දැන් එතකොට ආසාව. ඒක නීරසන අමනාප සහිත සිතක්. ඒතර සංඥාවෙන් ගත්ත හින්දා නේද ඔය ආසා සහිත සිත හා අමනාප සිත ආවේ. සංඥාවෙන් ගත්ත හින්දා නෙමෙයිද? ඒතර ඒක ගත්තන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට ඇත්ත ඇතිසැටියෙන්ම දැක්කනම් මොකද වෙන්නේ? ඇත්ත ඇතිසැටියෙන් දකින්නවා කියන්නේ ඒ රසයත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතකොට සංඥාවක් නේ. පහස පොට්ටබ්බ සංඥා. පහස සීතල උෂ්ණ සීතලක් තියෙනවා. ඔය සම්මුති ලෝකේ තියෙනවා සීතල. උෂ්ණයක් සම්මුති ලෝකේ තියෙනවා. ඒකේ පරමාර්ථයට ගියාම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒ සීත හෝ උෂ්ණ ස්වභාවය හදන්නේ ඒ සීත හෝ උෂ්ණ ස්වභාවය හදන්නේ ඒකට ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු හැටියට මනසට අනුගත නම් සංඥාවක් නැහැ. සීතලයි කියලා සංඥාවකුත් නැහැ, උෂ්ණයි කියලා සංඥාවකුත් නැහැ. ඒ දෙක වෙන් කරන්නේ සීතල වෙලාවට උණුසුම් කරන්න බැරි වුණොත් ගැටෙනවා. සීතල වෙලාවට උණුසුම් ලබන්න පුළුවන් නම් ඇලෙනවා. එක්ක ඇලෙන සිතක්, එක්ක ගැටෙන සිතක්. ආසා සහිත සිතක් හෝ ගැටෙන සිතක්, අමනාප සිතක්. එහෙනම් ධම්ම සංඥා. ධම්ම සංඥා. මනසෙන් ගන්න බාහිර අරමුණු. ඒතර අරමුණක් ගන්නවා එක්ක රූපයක් අරමුණු කරනවා, එක්ක වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයක් අරමුණු කරනවා. රූපයක් ගත්ත රූප සංඥා. නාමයක් ගත්තත් ඒ සංඥාවක් තියෙනවා. වේදනාව ඒක සංඥාවෙන් ගන්නෙ. ඒකට හේතු දකින්නේ සංඥා වශයෙන් ගන්නවා. සංස්කාර ගන්නවා. එහෙනම් දර සංඥාව හා වේදනා සංඥා නිසා සංස්කාර කියන ධර්මතාවයන් බලවත් වෙනවා. ඒතකොට කර්ම සකස් වෙනවා. සංඥා නිරෝධය. ඒතර සංඥාව නැති කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාව නැති කරන්න. සංඥාව තියෙන තාක්කල් භවයක් හදනවා. සංඥාව තියෙන තාක්කල්, විඥානයේ තියෙන තාක්කල් භවයක් හදනවා. ආසාව තියෙන තාක්කල් භවයක් හදනවා. ඒතකොට විවේකයක් නැහැ. සෝවාන් නැහැ, සකෘදාගාමී නැහැ, අනාගාමී නැහැ, අරිහත් නැහැ. මාර්ග නැහැ, ඵල නැහැ, විවේකයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවතාවට කියන්නේ මම දන්නවා. මොකද්ද දන්නේ? ඔබ වහන්සේ කොහොමද දන්නේ? අපේ නිමෝක්ක පාමොක්ක විවේකයේ ඔබ වහන්සේ කොහොමද දන්නේ? ආසසහිත භවය නැති කරන්නේ. ඒතර ආසා රහිත. ඒතර ආසා රහිත වුණොත් භවයක් නැහැ. විඥානීය ක්‍රියාත්මක නැත්තම් භවයක් නැහැ. සංඥාව නිරුද්ධ නම් භවයක් නැහැ. ධර්මය අවබෝධ කරගා රහත් ඵලයට ආපු කෙනාට සංඥා නිරුද්ධයි. සංඥා වේදිත නිරෝධයමයි නිවන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළ මහණෙනි, සංඥා විඳීමෙන් තොර තැනම තමයි නිවන. සංඥා වේදිත නිරෝධයමයි නිවන. එන සංඥාව නැති කරන්න. ආසාව නැති කරන්න, විඥානික ක්‍රියාකාරීත්වය නැති කරන්න, සංඥාව නැති කරන්න. නැවතත් කියනවා. මොකක්ද? වේදනා නිරෝධයෙන් හා වේදනා සංසිඳීමෙන් මම සත්‍යයන්ගේ නිමෝක්ක පාමොක්ක විවේකය දන්නවා. වේදනා නිරෝධය. ඒ කියන්නේ වේදනා නැති කරන්න. ඒ කොහොමද කරන්නේ? වේදනා නැති කරන්න. දැන් පස්සපච්චය වේදනානේ. චක්කු සම්පස්සජා වේදනා. චක්කු කිවේ ඇස. බාහිර රූප. දෙක නිසා හැදෙන සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිතක්. එතකොට රහතන් වහන්සේට වේදනාව දැනෙනවා. හැබැයි විඳින්නේ නැහැ. ඒකයි වේදනා නිරෝධය කියන්නේ. ඒතර වේදනා විඳින්නේ නැත්තම් මනසින් විඳින්නේ. කයේ ඇති වෙන වේදනාවත් විඳින්නේ මනසින්. මනසට දැනෙන වේදනාවත් විඳින්නේ මනසින්. ඒ සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා. කයට දැනෙන්නේ දුක් වේදනා, සුඛ වේදනා.
කය මුල් කරගෙන. එතකොට වේදනා නිරෝධ. ඒතර විඳින්නේ නැහැ. ඒතර මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඳින්නේ. ඒතර වේදනා නිරෝධය හා සංසිඳීම. ඒ සංසිඳීම එතකොට නුවණින්. මොකද විඳින්නේ නැහැ. හැබැයි වේදනාව දැනෙනවා. රහතන් වහන්සේට වේදනාව දැනෙනවා හැබැයි විඳින්නේ. විඳින්න ගියොත් මොකද වෙන්නේ? ඇලෙනවා වේදනා පච්චය තණ්හා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඒතර වේදනා විඳීම නිරුද්ධද? එහෙනම් ඇලීම නිරුද්ධයි. ඇලීම නිරුද්ධද? තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඒ කියන්නේ අවසන්. නිරෝධෝ කියන්නේ අවසන්. දුක්ඛක්ඛන්ද සියලු දුක් මහා දුක්ඛඳ මේ දුක්ඛඳම අවසන්. කොතනදීද එතකොට අවසන් කරන්න පටන් ගත්තේ? වේදනා නිරෝධා. විඳින්නේ නැහැ. එහෙනම් ඇලෙන්නේ. වේදනා පච්චය තණ්හා. විඳිනොත් විඳිනවා නම් විඳොත් ඇලෙන සිතක්. නොවිඳොත් නොඇලෙන සිතක්. ඒකයි තථාගතයන් වහන්සේ මෙතන පෙන්වන්නේ. වේදනා නිරෝධා හා වේදනා සංසිඳීමේ. එතකොට එයාට වේදනා සංසිඳිලා තියෙන්නේ. එයා විඳින්නේ නැහැ. ඒක නවත්තලා තියෙන්නේ. එහෙන් රූප දෙක චක්කු සම්පස්සජා වේදනා සොම්නස් දොම්නස් ඒවා විඳින්නේ නැහැ. කනෙන් ශබ්ද අහලා සොම්නස් දොම්නස් විඳින්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ දැනලා සොම්නස් දොම්නස් විඳින්නේ නැහැ. ඒවා අර ක්‍රියාවන් හැටියට දකින්නේ. රහතන් වහන්සේගේ මනසට ඒතර විවේකයි. ඒවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන් හැටියට දකින්නේ. ගඳ මූලික වෙලා හට ගන්න, නාසය මූලික වෙලා හට ගන්න විඳින්නේ. ඒවා ක්‍රියාවන් හැටියට දකින්නේ. ඒතර විඳින්නේ නැත්නම් ඇලෙන්නේ. ඇලෙන්නේ නැත්නම් විවේකද නැද්ද? මෙන්න විවේකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා නිමෝක්ඛය දන්නා, පාමොක්ඛය දන්නා, විවේකය දන්නා. ඒතර වේදනා නිරෝධය හා වේදනා සංසිඳීම. විවේකය. විඳින්න ගියොත් ඇලෙනවා නම් දැඩිව ගන්නවා, උපාදානයවත් ග්‍රහණය කර ගන්නවා. ඒ අනුව නැවත කර්ම කරනවා. කර්ම කළොත් නැවත උප්පත්ති භවයක්, භවපච්චය ජාති පහල කරනවා. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. මේ දුක්ඛඳේ පහළ වීමයි. වේදනා නිරෝධා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ වේදනා නිරුද්ධ කරන්න, වේදනා අවසන් කරන්න. විඳින්නේ නැහැ. වේදනා නිරෝධා වේදනා අවසන් නම් තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. සියලු දුක්වල පැවැත්ම අවසන්. අන්න විවේකය. එතකොට සිතට විවේකද? ඒ තමයි නිවන. එහෙනම් පාමොක්ඛය දන්දන්න. සෝවන් මාර්ග සෝවන් ඵල. සකෘදාගාමි මාර්ග සකෘදාගාමි ඵල. අනාගාමි මාර්ග අනාගාමි ඵල. අරහත් මාර්ග අරහත් ඵල. ඒතර පාමොක්ඛ කියන්නේ මාර්ග හතර. විමුක්ඛ නිමෝක්ඛ කියන්නේ මාර්ග හතර. විමුක්ඛ කියන්නේ ඵල හතර. විවේකය කියන්නේ නිවන. හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. රිලැක්ස් නාරිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව ලෝකේ පුරා ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වයේ කුරුණෑගල කොළදෙණිය නිල්දිය සෙවණෙහි පදිංචි එස්.ඒ. විජේරත්න මෙනිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණ 2018 නොවැම්බර් 30 වෙනි දින පරලෝසපත් වූ එස්.ඒ. බණ්ඩාර මෙනිකේ ආදරණීය සහෝදරියට 2014 මේ 26 වෙනි දින පරලෝසපත් වූ ටී.එම්. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන්ට 2000 අගෝස්තු 24 වෙනි දින පරලෝසපත් වූ එස්.ඒ. පොඩි මෙනිකේ ආදරණීය සහෝදරියට 1994 ඔක්තෝබර් 20 වෙනි දින පරලෝසපත් වූ එස්.ඒ. රංහාමි ආදරණීය පියාණන්ට 2019 මේ 11 වෙනි දින පරලෝසපත් වූ පී.ඒ.පී. බණ්ඩාර ආදරණීය සහෝදරයාට 2021 ජූනි 23 වන දින පරලෝසපත්
ඕගුරු මෑණියන් වන මුතුමැණිකේ මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. අපවත් වී වදාළ පූජ්‍යපාද තලාකොළ වැවේ විමල කිත්ති හිමිපාණන් වහන්සේට සහ දෙපාර්ශ්වයේම නමින් මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට සහ අසල්වාසී සැමට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් කුසලය හේතු වේවා. නොවැම්බර් මාස 14 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු එස්.ඒ. චන්ද්‍රසෝම ආදරණීය සහෝදරයාට නොවැම්බර් 19 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු එස්.ඒ. විජේරත්න මැණිකේ මහත්මියට උතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් ගාම්භීර ධර්මයේ සරල ආකාරයෙන් යලි යලිත් දේශනා කිරීමට තුනුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ දායකත්වයේ දරණ මහත්මිය ඇතුළු සෑම සියලු දෙනාට නිවන් මාර්ගය පූර්ණේ වේවා. රට වෙනුවෙන් දීපදු සියලුම රණවිරුවන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසීම ලැබේවා. සියලු ලෝක සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. එහෙනම් ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ නම් සඳහන් කළ නොකළ යම් කෙනෙක් ඥාතීන් නැද්ද පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.